ආයිබෝන් ආදරණීය දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදය 13 වන ශ්‍රේණියේ පළවන ඒකකයත් එක්කයි දුවේ පුතේ ඔබේ සම්බන්ධ වෙලා ඉන්නේ. මේ වෙනකොට ආදරණීය දුවල පුතාලත් එක්ක අපි 12 වෙනි ශ්‍රේණියේ සියලුම පාඩම් අවසන් කරලා දුවේ පුතේ. ඒ 12 වෙනි ශ්‍රේණියේ පාඩම් වලට අදාළව සියලු සමාලෝචන ප්‍රශ්න සාකච්ඡා කරලා අවසන් කරා දුවේ පුතේ. වගේම 12 වෙනි ශ්‍රේණියේ ඒ එක් පාඩම් ඒකක සඳහා තිබුණු ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ කොටස් ගැටළු විදිහට ප්‍රශ්න විදිහට දුවල පුතාලට ඉදිරිපත් කළා. ඒවා සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අවසන් කරලා දරුවනේ අපි 13 වන ශ්‍රේණියේ පළවන ඒකකය ආරම්භ කරන්න යන්නේ අද. විශේෂයෙන්ම දුවල පුතාලා දන්නවා 12 වෙනි ශ්‍රේණියේ පාඩම් ඒකක 11ක් තියෙනවා. 12 වෙනි ශ්‍රේණියේ පාඩම් ඒකක 11ක් 13 වෙනි ශ්‍රේණියට අයත් පාඩම් ඒකක 8ක් ඇතුළත්ව ගත්තාම සම්පූර්ණ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණයේදී විෂයධාරව සඳහා පාඩම් ඒකක දරුවනේ සම්පූර්ණ පාඩම් ඒකක 19ක් තියෙනවා. 12 වෙනි ශ්‍රේණියේ පාඩම් ඒකක 11ක් 13 වෙනි ශ්‍රේණියට අදාළ පාඩම් ඒකට 8ත් එක්ක එකතුව ගත්තාම දුවේ පුතේ පාඩම් ඒකක 19ක් විදිහට තමයි සම්පූර්ණ පාඩම් ඒකක සංඛ්‍යාව 2017 වසරේ යාවත් කාලවන විෂය නිර්දේශය තුළ අන්තර්ගත වෙලා තියෙනවා. එහෙමනම් දුවේ පුතේ අපි දුවල පුතාලත් එක්ක 12 වෙනි ශ්‍රේණියට අදාළ පාඩම් ඒකක 11ක් 12 වෙනි ශ්‍රේණියේ 11 වන ඒකකයෙන් තමයි අවසන් වෙන්නේ. 12 වෙනි ශ්‍රේණියේ 11 වන ඒකක විදිහට ගත්තට පස්සේ 13 වෙනි ශ්‍රේණියේ පළවන ඒකකය අපි 12 වෙනි ඒකකයේ විදිහටයි හඳුන්වන්නේ. එතෙන් සිට දරුවනේ 12, 13, 14, 15, 16, 17, 18, 19 ආදී විදිහට පාඩම් ඒකක 19 සම්පූර්ණ වෙන්නේ ඒ විදිහට. එහෙනම් දුවේ පුතේ මේ 13 වෙනි ශ්‍රේණියේ පළවන ඒකකයේ තමයි ඔබට මෙතන සඳහන් වෙලා තියෙන්නේ 12 වෙනි පාඩම විදිහට. මොකද 12 වෙනි ශ්‍රේණියේ පාඩම් ඒකක 11යිනි සම්පූර්ණයෙන් තියෙන්නේ. ඊට පස්සේ 13 වෙනි ශ්‍රේණියේ පළවන ඒකකයේ තමයි මෙතන අපි 12 වෙනි ඒකකයේ විදිහට සඳහන් කරලා ආරම්භ කරන්න යන්නේ දරුවනේ. ඒ 12 වෙනි ඒකකයේ පළවන කොටස එහෙනම් දුවේ පුතේ අපි අද කතා කරන්න යන්නේ. මොකද්ද මේ 12 වෙනි ඒකකේ? යාන්ත්‍රිකකරණය. ඔන්න දුවේ පුතේ මේ යාන්ත්‍රිකකරණ ඒකකයේ තුල අන්තර්ගතයි දරුවනේ විශේෂයෙන්ම මේ ජලයේ එසවීමේ ක්‍රම. අපි සම්ප්‍රදායික ජලයේ එසවීමේ ක්‍රම ටිකක් දුවල පුතාලට කියලා දෙනවා. මොකද්ද මේ ජලයේ එසවීම කියන්නේ කියලා දෙනවා දුවේ පුතේ. ඊට අමතරව දරුවනේ මේ ජලයේ එසවීමේ විවිධ උපාංග ගැන අපි කතා කරනවා. විශේෂයෙන්ම අපි අද වෙනකොට මේ ජලයේ එසවීම සඳහා භාවිතා කරන ජල පොම්ප ගැන කතා කරනවා දුවේ පුතේ. කේන්ද්‍රාපසාරී පොම්ප සහ පිස්ටන් පොම්ප ගැන කතා කරනවා. ඊට අමතරව දුවේ පුතේ අපි මේ එකක යටතේ ආදරණීය දුවල පුතාලත් එක්ක කතා කරනවා. අපි දැනට භාවිතා කරන ඉතාමත් කාර්යක්ෂමව ජල සම්පාදන ක්‍රමයක් වෙන ශුද්‍ර ජල සම්පාදනය. ශේෂ්ත්‍රී යම් සීමිත ප්‍රදේශයකට ජලය පීඩනයක් යටතේ සැපීම සඳහා අපි භාවිතා කරන මේ ශුද්‍ර ජල සම්පාදන ක්‍රම දෙක විදිහට ලංකාවේ ප්‍රධානතම භාවිතා කරන විශේෂයෙන්ම වියලි කලාපයේ මේ අපි දන්නවා වියලි කලාපයට වර්ෂාව ලැබෙන්නේ අවුරුද්දටම මාස 3ක් වෙන ඉතාම කෙටි කාල සීමාවක්. ඉතින් මේ වර්ෂාව නොමැති අවුරුද්දේ වැඩි කාලයක් වර්ෂාව රහිතව මේ ප්‍රදේශ පවතින. අනුරාධපුරයේ පොළොන්න වගේ ප්‍රදේශවල අපි දන්නවා අපේ පැරණි මුතුන් මිත්තු අපේ රජදරුවෝ දරුවනේ මහාසාගරයේ පරදුන විශාල වැව් ඉදි කරලා තියෙනවා. මේ මාස 3ක පමණ කෙටි කාලයක් තුල ලැබෙන වර්ෂා ජලය මේ වැව් තුල එක්රැස් කරලා රඳවලා තියාගන්නවා කියන්නේ එසේ මෙසේ ලේසි පහසු කටයුත්තක් නෙමෙයි දුවේ පුතේ. ලෝකේම අපේ මේ ශ්‍රී ලංකාව හඳුන්වන්නේ වැව් රාජ්‍ය කියලා. ඉතින් දරුවනේ අනුරාධපුරය කියන්නේ වැව් බැඳි රාජ්‍ය, දහසක් වැව් බැඳි රාජ්‍ය කියලා අපි කියන්නේ. පොළොන්නරුව ගත්තාමත් එහෙමයි. එහෙනම් දරුවනේ මේ වියලි කලාපීය භූදර්ශයේ තුල මේ ජලය එක්රැස් කරලා තියාගන්න පුළුවන් සංවිධිත වැව් පද්ධතියක් දරුවනේ එල්ලංගා පද්ධතියක් ජල පෝෂක ප්‍රදේශයක් පවත්වා ගැනීම සඳහා විශාල වැවකින් පිට ආරෙන ජලය ඊට පහළින් තියෙන කුළු වැවකට එකතු වෙමින් මේ වැව් පද්ධතිය තුල මේ ජලය සංසරණය කරන විදිහට චක්‍රීකරණය වන ආකාරයට දරුවනේ මේ ජල සම්පාදන පද්ධතියක් පවත්වා ගැනීමට මේ වියලි කලාපීය භූදර්ශය තුල අපේ මුතුන් මිත්තෝ කැප වෙලා කටයුතු කරලා තියෙනවා. අපිට සිත් අදහාගත නොහැකි මුළු ලෝකෙම මවිත කරන වාරි තාක්ෂණයක් වාරින්ජිරු තාක්ෂණයක් සතුයි දරුවනේ අපේ මේ ඉතිහාසය තුල. එහෙනම් දරුවනේ මේ වැව් තුල වැසි ජලය එක්රස් කළ රඳවලා තියාගෙන අවශ්‍ය කන්න දෙකේදීම භෝග වගා කටයුතු කිරීම සඳහා මේ ජලය යොදා ගන්නවා දරුවනේ. එහෙනම් අපි දන්නවා වියලි කලාපයේ සඳහා අපි දන්නවා විශේෂයෙන්ම ශේෂ්ත්‍ර භෝග වගා කරනවා වර්ෂා ජලයේ මේ ජලය රැස් කරලා තියාගෙන. ඉතින් එවැනි ප්‍රදේශයකට වඩාත් කාර්යක්ෂම ජල සම්පාදන පද්ධති විදිහට දරුවනේ අපිට මේ ශුද්‍ර ජල සම්පාදනය හඳුන්වන්න පුළුවන්. ශුද්‍ර ජල සම්පාදනය යටතේ
අපි දූල පුතාලත් එක්ක ප්‍රධානතම ජල සම්පාදන ක්‍රම දෙකක් ගැන කතා කරනවා දරුවනේ. ඒ තමයි බින්දු ජල සම්පාදනයේ ඩ්‍රිප් ඉරිගේෂන් සහ විසිරුම් ජල සම්පාදනය නැත්නම් ස්ප්‍රින්ක්ලර් ඉරිගේෂන් කියලා වඩාත්ම කාර්යක්ෂම ඵලදායී ජල සම්පාදන ක්‍රම දෙකක්. එමගින් භෝගයට අවශ්‍ය කරන ප්‍රශස්ත ජල ප්‍රමාණය ලබා දීලා කාර්යක්ෂමව වඩාත් ඵලදායී ලෙස ගුණාත්මක සහ ප්‍රමාණාත්මකව ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සඳහා ඒක හේතුවක් වෙනවා ආදරණීය දුවේ පුතේ. ඒ වගේම අපි මේ බින්දු ජල සම්පාදන පද්ධතිය හා විසුරුම් ජල සම්පාදන පද්ධතිය ගැන කතා කරනවා. ඊට අමතරව මේ ඒකකයේ තුන්වෙනි කොටස විදිහට අපි ආරම්භ කරනවා දරුවනේ දූල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න මේ බිම් සැකසීමේ උපකරණ ගැන නගුල් වර්ග ගැන කතා කරනවා දරුවනේ. අතුරු යත්ගෑමේ උපකරණ ගැන කතා කරනවා දරුවනේ. යම් වගා ශේෂ්ත්‍රයක භෝග සංස්ථාපනය කරපු අවස්ථාවේ ඉඳන් අස්වනු නෙළන අවස්ථාව දක්වාම සිදු කරනු ලබන ක්‍රියාකාරකම් තමයි ආදරණීය දුවේ පුතේ අතුරු යත්ගෑම කියන්නේ. ඉතින් මේ අතුරු යත්ගෑම සඳහා භාවිතා කරන උපකරණ ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙන දුබල පුතාලත් එක්ක. ඒ වගේම ශාකාරක්ෂණ උපකරණ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පලිබෝධ නාශක ඉසන යන්ත්‍ර, දියර ඉසන යන්ත්‍ර, කුඩු ඉසන යන්ත්‍ර, කැට ඉසන යන්ත්‍ර, දියර කැට හෝ කුඩු කියන මේ ආකාර තුනම ඉසීම සිදු කරන්න පුළුවන් නැප්සැක් බලවේග ආකාරයේ ඉසන යන්ත්‍ර ගැන කතා කරනවා දරුවෝ. ඒ වගේම නැප්සැක් පිස්ටන් ආකාර දියර ඉසන යන්ත්‍ර ගැන කතා කරනවා. නැප්සැක් සම්පීඩන ආකාර දියර ඉසන යන්ත්‍රවල ක්‍රියාකාරීත්වය ගැන කතා කරනවා දරුවනේ. විභාගයේදී බොහෝ විට හැම අවුරුද්දකම වගේ ප්‍රශ්නයක් අහනවා මේ දියරිසන යන්ත්‍රයක කොටස් නම් කරලා ඇඳලා මේ රූප සටහන ඇඳලා නම් කරලා එහි ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන්න කියන ප්‍රශ්නේ එනවා. ඒ වගේම දරුවනේ අපි මේ විශේෂයෙන්ම ගණනය කිරීම දියරිසන යන්ත්‍රවල අංක ශෝධනයට අදාළ ගණනය කිරීම අපි කතා කරනවා. ඒ වගේම දරුවෝ පුතලා බොහොම කැමැත්තෙන් බලාගෙන ඉන්නවා මේ ඒකකයේ තුල අන්තර්ගතයි දරුවනේ දෙපහර සහ සිව්පහර එන්ජින් සම්බන්ධයෙන් කතා කරනවා. 2 stroke සහ 4 stroke එන්ජින් වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් කතා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි කෘෂි ඉංජිනේරු විද්‍යා ශාස්ත්‍රය ගැන කතා කරද්දී අපි තාමත් වැදගත් මේ යාන්ත්‍රීකරණයේදී විශේෂයෙන්ම දෙරෝද ට්‍රැක්ටරේ සහ සිව්රෝද ට්‍රැක්ටර වල බල සම්ප්‍රේෂණ පද්ධති, ඒ වගේම ස්නේහක පද්ධති, සිසිලන පද්ධති, ඉන්ධන සැපයුම් පද්ධති සම්බන්ධයෙන් දුවේ පුතේ අපි කතා කරනවා. මේ ට්‍රැක්ටර් දෙක සංසන්දනාත්මකව අපි දුවල පුතාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙන්න මේ කොටස් ටිකයි දරුවනේ මේ යාන්ත්‍රිකකරණ ඒකකයේ තුල අන්තර්ගත වෙන්නේ. එහෙනම් ආදරණීය දරුවනි අපි ආරම්භ කරමු 13 වෙනි ශ්‍රේණියේ මේ පළවන ඒකකයේ. එහෙම නැත්නම් 12 වෙනි ඒකකයේ විදිහට අපිට හඳුන්වන්න පුළුවන් විශේෂයෙන්ම යාන්ත්‍රිකකරණ ඒකකයට අදාළ වෙහි පළවන කොටසයි දරුවනේ අපි මෙතෙන් සිට ආරම්භ කරන්නේ ජලයේ එසවීමේ විවිධ උපාංග ගැනයි කතා කරන්නේ. හොඳයි එහෙනම් දරුවනේ අපි ආරම්භ කරමු. මොකද්ද දරුවනේ මේ ජලයේ එසවීම කියන්නේ? දැන් අපි දන්නවා ජල ප්‍රභවයක ඉඳන් ලිඳක හෝ මේ ජල ප්‍රභවයක් ලිඳක් වැවක් ඇලදොල ගංගා විල් පොකුණු වෙන්න පුළුවන් දරුවනේ. අපිට මේ ගුරුත්වාකර්ෂණයට එරෙහිව දරුවනේ මේ ශේෂ්ත්‍රයකට නැත්තම් ඉහළින් පිහිටි ටැංකියකට ජලය සපය ගන්න අවශ්‍යයි. මෙහිදී අපිට යම්කිසි පීඩනයක් යටතේ ජල සම්පාදනය සිදු කරගන්න අවශ්‍ය වෙන ආදරණීය දුවේ පුතේ. කොහොමද දුවේ පුතේ? ගුරුත්වාකර්ෂණයේ ඔස්සේ කියන්නේ අපි ගුරුත්වයේ ඔස්සේ ජලය නිදහසේ පහළට ගලාගෙන යනවනේ දරුවනේ. අපි දන්නවා පොළොව මත ජලය පතිත වෙන්නේ. පසට ජලය ලැබෙන්නේ එක්ක වර්ෂාපතනයෙන් දරුවනේ. එහෙම නැත්නම් හිම දිය වෙන්න ඕනේ. එහෙම නැත්නම් කවුරු හරි පසට ජල සම්පාදනය කරන්න ඕනේ. ජලය යොදන්න ඕනේ. එතකොට තමයි ආදරණීය දුවේ පුතේ මේ ජලය පසතොලට කාන්දු වෙලා ඇතුල් කාන්දු අපි කියනවා ඉන්ෆිල්ට්‍රේෂන් වෙලා පස ජලයෙන් සම්තෘප්ත වුණාට පස්සේ දරුවනේ ඒ කියන්නේ පසේ තියෙන හිස්තැන් අවකාශ මතු පිට පාංශු ස්තරයේ තියෙන හිස්තැන් අවකාශ සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරුණාට පස්සේ ආදරණීය දුවේ පුතේ වැඩිපුර තියෙන ජලයේ තවදුරටත් පසේ ගැඹුරු ස්තර කරා වැස්සීම සිද්ධ වෙනවා. මේ වැස්සීම මව්පාෂාණයේ දක්වාම නැත්නම් කළුගල් ස්තරයේ හමු වනතුරුම සිදු වෙනවා නම් අපි කියනවා ඒකට ගැඹුරු වැස්සීම නැත්නම් ඩීප් පර්කුලේෂන් කියලා. අවසානයේ මේ ජලයේ මේ කළුගල් ස්තරයේ මත මේ අපාරගම්මේ පාෂාණ ස්තරයේ මත ඊට ඉහළින් තැම්පත් වෙනවා. ඒ ජලයට තමයි දරුවනේ අපි භූගත ජලය කියලා කියන්නේ. ග්‍රවුන්ඩ් වෝටර් කියලා කියන්නේ. ලිං මගින්, උල්පත් මගින් සහ ගීසර මගින් මේ ජලය ඉහළට ඇදලා ගන්නවා. එහෙනම් දරුවනේ මේ ජල ප්‍රභවවල තියෙන ජලය අපි ගුරුත්වාකර්ෂණයට එරෙහිව යම් පීඩනයක් යටතේ දරුවනේ වගා ශේෂ්ත්‍රයකට එහෙම නැත්නම් ඉහළින් පිහිටලා තියෙන ටැංකියකට පුරවා ගැනීම සඳහා අපිට ජලය ලබා ගන්න ක්‍රමවේදයයි පුතේ ජලයේ එසවීම කියලා කියන්නේ. එහෙනම් අපි දන්නවා අතීතයේදී මේ ජලයේ එසවීම සඳහා විවිධ සම්ප්‍රදායික ජල එසවීම් ක්‍රම භාවිතා කරා දරුවනි. අපි ටිකක් බලමු මොනවද මේ අතීතයේදී ජලයේ එසවීම සඳහා භාවිතා කරන ලැබු මේ සම්ප්‍රදායික ජල එසවීම් ක්‍රම මොනවද කියලා බලමු දරුවනි අපි. හොඳයි. මේ බලන්න මේ ජල එසවීම් ක්‍රම ටිකක් දරුවනේ මේ රූප රාමුවල ඔබට පේනවද බලන්න.
right ජල ඉසුම් ක්‍රම ටිකක් තියෙනවා දරුවනේ මේ බලන්න මේ ලිඳකින් ප්‍රසිද්ධ ලිඳක් ආණ්ඩුවේ ලිඳක් කියලා එහෙම බහලා ඇති මෙවැනි ලින්ක් තියෙනවා දරුවනේ ප්‍රධාන නගරවල අර්ධ නාගරික ප්‍රදේශවල මේ මහා මාර්ගයක ආසන්නයේ සාමාන්‍ය පොදු ජනතාවට ඇවිල්ලා වතුර ගන්න පුළුවන් ස්ථානයක මෙවැනි මේ රජයෙන් ඉදි කරන ලද විශාල ලින්ක් තියෙනවා බලන්නකො මේ ලිඳකින් මේ ජලය ඉහළට ගන්න ආකාරයේ මේ පුද්ගලයෙක් මේ ලිඳක් තියෙන්නේ මේ ලිඳ මෙතන කණුවක් මත මේ බලන දරුවනේ මේ දණ්ඩක් සවි කරලා තියෙනවා ඒ දණ්ඩට සවි කරලා තියෙනවා මේ බොලොක්කයක් නේ නැත්නම් මේ දණ්ඩ අපි මේ දණ්ඩට ලණුවක් සම්බන්ධ කරලා ලණුවට දරුවනේ මොකද්ද බාල්දියක් ගැට ගහලා තියෙනවා ලණුවේ කෙළවර. එතකොට මේ දණ්ඩ පහතට කරලා අපිට මේ බාල්දිය පිරෙන්න සකස් කරන්න පුළුවන්. බාල්දිය ජලයෙන් පිරුණාට පස්සේ අපිට මේ දණ්ඩ දැන් මේ දණ්ඩේ කෙළවර බාරයකුත් ගැට ගහලා තියෙන්න පුළුවන්. අපිට මේ ජලය ඉහළට ඔසව ගන්න පුළුවන්. ඔසවලා අපේ අවශ්‍යතාව වලට ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේකට අපිට මෙතන බොලොක්කයක් දාලා ආධාරකයක් දාලා ඒකට කප්පියක් දාලා එක පැත්තකට බාල්දියක් දාලා අපිට බාල්දිය ලිඳ තුලට දාලා අපිට ජලය පිරුණාට පස්සේ අපිට ඒක කප්පියෙන් මෙහෙම ඇදලා ගන්න පුළුවන්. right මේකත් මේ ටියුබ් වෙල් එකක් නේ දරුවනේ නළන් දෙකින් ජලය ලබා ගන්න අවස්ථාවක් ටියුබ් වෙල් එකක් මෙතන තියෙන්නේ. හරි ඒ වගේම අපි බලමු ඉදිරියට ගිහිල්ලා මේ අතීතයේ භාවිතා කරපු ජල රෝදයේ දරුවනේ මේ බලන්න ජල රෝදයක් මෙතනක් තියෙන ජල රෝදයක් මේ බලන්න ජල රෝදේ මේ වගේ මේ බඳුන් තියෙනවා දරුවනේ මේ රෝදේ කරකැවනකොට මේ බඳුන්ට ජලය මේ ජල ප්‍රභවයෙන් ජලය පිරලා ඉහළට ගමන් කරනකොට දරුවනේ මේ ජලය අවශ්‍ය ස්ථානයට ශේෂ්ත්‍රයට ඔසවලා ඉවත් කිරීම සිද්ධ කරන්න පුළුවන් right මේකත් ඒ ආකාරයේ ජල රෝදයක් අතීතයේ භාවිතා කරපු සම්ප්‍රදායික ජල ඉසුම් ක්‍රම මම මේ සම්ප්‍රදායික ජල ඉසුම් ක්‍රම කිහිපයක් මෙතන ලියන්නම් දරුවනේ right අතීතයේ භාවිතා කරපු ජල ඉසුමේ ක්‍රම ජල රෝදේ භාවිතා කරා දරුවනේ යොත්ත භාවිතා කළා යොත්තක් පොඩි ශේෂ්ත්‍රයක් පොඩි ජලයේ තියෙන ස්ථානයක පොඩි වගා බිමකට ජලය සැපීම සඳහා ඒ ජල ප්‍රභවය ආසන්නයේම කණු තුනක් රඳවලා දරුවනේ කී ලණුවක් ගැට ගහලා කණු තුනේ අපි ලණු දෙකක් නැත ලණු තුනක් වගේ ගැට ගහලා අපි පොඩි ගොටුවක් වගේ සකස් කර ගන්නවා ලීයකින් ගොටුවක් වගේ සකස් කරන් ඒ ලීය තුල ලණුව ගැට ගහලා අපිට මෙහෙම ජලය අරගෙන ගස්සලා පද්දලා ශේෂ්ත්‍රයට ජලය යොමු කරන්න පුළුවන් වැඩි උසකට ජලය ඔසවන්න බෑ යම් ප්‍රමාණයක සීමිත ප්‍රමාණයකට ජලය ඔසවලා ශේෂ්ත්‍රයට දාන්න පුළුවන් යොත්ත භාවිතා කරනවා කප්පි භාවිතා කරන්න පුළුවන් බොලොක්කයක් කප්පියක් භාවිතා කරලා ලිඳේ දෙපසෙන් කණු දෙකක් මැදින් කණුවක් යොදලා ඒ කණුවට සම්බන්ධ කරන්න පුළුවන් බොලොක්කයක් නැත්නම් කප්පියක් දාලා අපිට කප්පියට ලණුව හරහා ලණුවක් දාලා ලණුවේ දෙපසටම ඕනනම් බාල්දි දෙකක් ගැට ගන්නත් පුළුවන් එක බාල්දියක් පිරනකොට අනිත් බාල්දිය පහළට යනවා නැත්නම් එක බාල්දියක් ගැට ගහලා අනිකෙන් අපිට ජලය ඇද ගැනීම සිදු කරන්න පුළුවන් ඊළඟට මෙන්න මේක බලන්න ආණ්ඩියා ලිඳ මේ බලන්න මේක පළමු වර්ගයේ ලීවරයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් ආණ්ඩියා ලිඳ දැන් යාපන දිස්ත්‍රික්කයේ අපිට මේ ලින් දකින්න පුළුවන්. අපි දන්නවා යාපන දිස්ත්‍රික්කයේ ලංකාවේ උතුරු පළාතේ අපි දන්නවා බොහෝම සාර්ථකව මේ නෝරලී ප්‍රදේශයේ වගා කරන භෝග වගා කරන්න පුළුවන්. අල, බීලූණු, කැරට්, බීට්රූට් මේවා වගා කරන්න පුළුවන්. මොකද සාර්ථකව මේ ලින් මගින් වගා කටයුතු කරනවා. මේ ලිඳ ආසන්නයේ කණුවක්, තිරස් කණුවක් මත තිරස් දණ්ඩක් සවි කරලා දරුවනේ තිරස් දණ්ඩක් සවි කරලා ඒ දණ්ඩ කෙලවර බාරයක් ගැට ගන්නවා. අනෙක් කෙලවර බාල්දිය ගැට ගන්නවා. එතකොට මේ දණ්ඩ මත පුද්ගලයෙක් ඇවිදිනකොට දණ්ඩ මත පුද්ගලයෙක් ඉදිරියට ඇවිදිනකොට මොකද කරන්නේ? බාල්දිය පහළට ගිහලා ලිඳට වැටලා ජලයෙන් පිරෙනවා. ඊට පස්සේ මේ පුද්ගලයා ආපස්සට එනකොට මොකද වෙන්නේ? අර බාරේ පහත් වෙලා මේ ලණුව සහිත මේ බාල්දිය ඉහළට එනවා. ඉහළට එනකොට ලිදාසල ඉන්න පුද්ගලයා මේ ජල බාල්දිය අරගෙන ශේෂ්ත්‍රයට වතුර ටික දානවා. එතකොට ශේෂ්ත්‍රය හරහා මේ ජලය ගමන් කරලා භෝග වගාවන් සඳහා මේ ජලය සම්පාදනය කිරීම සිදු කරනවා. මේක පළමු වර්ගයේ ලීවරයක් දරුවනේ. අපි ඒකට කියනවා ආණ්ඩියා ලිඳ කියලා. හරි. එහෙනම් බලන්නකෝ අපිට ජල රෝදය, යොත්ත, කප්පි, ආණ්ඩියා ලිඳ මේ සම්ප්‍රදායික ජල ඉසුම් ක්‍රම දරුවනේ අතීතයේ භාවිතා කරමු. අපි ඉදිරියට යමු.
මේ බලන්න දරුවනේ. මේක නල ලිඳක්. නේද? ටියුබ් වෙල් එකක්. නේ පුතේ මේ තුල පිස්ටන් පොම්පයක් තියෙන්නේ. නේ පුතේ පහරක් කර පහරක් ජලය විස්ථාපනය කරනවා තියෙනවා. නේ දරුවනේ. එකත් කාර්ය පොම්ප කියලා අපි ඒවට කියනවා. නේ දරුවනේ. මේ බලන්න මේ ජලය ඔසව ගන්න ක්‍රමය. මේ බලන්න. ජලය එසවීම සිදු කරනු ලබන මේ භාවිතා කරන ක්‍රම. එතකොට අපි සම්ප්‍රදායික ජල ඉසුම් ගැන කතා කරා දරුවනේ. සම්ප්‍රදායික ජල ඉසුම් ගැන කතා කරනකොට ආණ්ඩියා ලිඳ ගැන අපි කතා කරානේ. ආණ්ඩියා ලිඳ පළමු වර්ගයේ ලියවරයක් කියලා කිව්වා. එහෙනම් ඔබෙන් විභාගයට ඇහුවොත් මොනවද මේ සම්ප්‍රදායික අතීතයේදී ජල ඉසවීම සඳහා භාවිතා කරපු ක්‍රමවේද කිව්වොත් අපිට කියනවා යොත්ත භාවිතය. ඒ වගේම ජල රෝධය ආණ්ඩියා ලිඳ අපි යොත්ත භාවිතය මෙතන සඳහන් කරා දරුවනේ යොත්ත. මේ යොත්ත භාවිතය ජල රෝධය කප්පි ආණ්ඩියා ලිඳ මේ තමයි අතීතයේදී ජල ඉසවීම සඳහා භාවිතා කරපු මේ සම්ප්‍රදායික ජල ඉසවීම ක්‍රම දරුවනේ. හොඳයි දරුවනේ. අපි ඉදිරියට යමු. අපි බලමු මොකද්ද මේ ජලයේ එසවීම කියලා කියන්නේ දරුවනේ. මොකද්ද මේ ජලයේ එසවීම කියලා අහනකොට අපි උත්තර දෙන්නේ දරුවනේ. බලන්න දරුවනේ මොකද්ද ජලයේ එසවීම කියන්නේ කියලා අපි කතා කරා මේ වෙනකොට ඔබට මතකද බලන්න. යම් ජල ප්‍රභවයක සිට ඉහළින් පිහිටි ටැංකියකට හෝ වගා භූමියකට ජලය ගෙන යාමයි. එහෙනම් දරුවනේ ඊට පස්සේ ජලයේ එසවීම කියලා අහුවොත් ඔබ දෙන උත්තරේ පිළිතුර උසස් පෙළ විභාගයේ ව්‍යුහගත මාදලයේ ප්‍රශ්නයකට ජලයේ එසවීම හඳුන්වන්න කිව්වොත් දරුවනේ කොහොමද අපි හඳුන්වන්නේ? ඊට අදාළ ලකුණු තුනක් හරි සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ගන්න පුළුවන් විදියට. ඔව් දරුවනේ යම් ජල ප්‍රභවයක සිට ඉහළින් පිහිටි ටැංකියකට හෝ එහෙම නැත්නම් වගා භූමියකට වගා ශේෂ්ත්‍රයකට ජලය රැගෙන යාම තමයි දරුවනේ ජලයේ එසවීම කියලා කියන්නේ. බලන්නකෝ යම් ජල ප්‍රභවයක සිට ඉහළ ටැංකියකට හෝ ඉහළ වගා භූමියකට ජලය රැගෙන යාමයි. දැන් වැවක ඉඳලා අපි ජල සම්පාදනය කරනවා. ජල පොම්පයකින්. ඒතර වැව යම් මට්ටමකින් පහළින් නම් තියෙන්නේ. අපිට ඉහළින් පිහිටි වගාශීත දැන් අපි බලමුකෝ ගලාගෙන යන ගංගාවකින් නැත්නම් ගලාගෙන යන ඇලකින් දොලක් ඔයක් වෙන්න පුළුවන්. ඒ ඔයට අපි ජල පොම්පයක් භාවිතා කරලා එතනින් වතුර ඇදගෙන වතුර ටික ඒ ඔයෙන් නැත්නම් ගංගාවෙන් ගලාගෙන යන ජලය අපිට පුළුවන් ජල පොම්පයක් කරහා ඊට ඉහළින් තියෙන වගා ශේෂ්ත්‍රයකට සැපයුම් කරන්න. එහෙම නැත්නම් ලිඳක තියෙන ජලය ඔබේ ගෙදර ලිඳ මතක් කරගන්න දරුවනේ. දැන් බොහෝ විට මේ ලෝකේ බහුල වශයෙන් පානීය ජල විදිහට භාවිතා කරන්නේ භූගත ජලයනේ දුවේ පුතේ. එහෙනම් මේ භූගත ජලය ඔබ දන්නවා. අපි ජලය ඇද ගන්න ඕනේ. අපිට ජල පොම්පයක් නැත්නම් අපි අතින් අර කප්පි භාවිතේ නේද පුතේ? කප්පියක් නේද දරුවනේ? කප්පි භාවිතයෙන් අපිට ජලය ඇද ගැනීම සිදු කරගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන්. දැන් මේ ආකාරයට ලිඳ තියෙනවා දරුවනේ. අපි මෙහෙම මෙතන කොක්කක අපිට පුළුවන් මෙතන නේද දරුවනේ මේ බොලොක්කයක් සම්බන්ධ කරන්න. එතකොට අපි දන්නවා මෙහෙම රයිට් මෙන්න මේ ආකාරයට ලණුවක අපි දන්නවා නේද දරුවනේ ලණුවක අපිට පුළුවන් මේ ලණුවක අපිට බඳුනක් නැත්තම් බාල්දියක් නේද දරුවනේ බාල්දියක් දාලා නේ මේක ලිඳ තුලට නේද දරුවනේ අපිට ලිඳ තුලට බාල්දිය නැත්තම් පණිට්ටුව දාලා අපිට පුළුවන් එළිය එහා පැත්තේ ඉඳන් මේක වතුර ටික ඇදලා ගන්න කප්පියක් භාවිතා කරලා. ඔන්න ජල ඉස්වීම සිදු කරපු අතීත ඉඳන් අද දක්වාම මේ ක්‍රමය සිදු කරනවා දරුවනේ. එහෙම ඒ කියන්නේ ජලයේ පහළ ලිඳේ තියෙන ජල මට්ටමට තුලට මේක දාලා බාල්දිය අපි මේව කරලා බාල්දිය මෙහෙම පොඩ්ඩක් කරපුවාම මේ බාල්දිය ජලයෙන් පිරෙනවා. ඊට පස්සේ අපි අනිත් පැත්තේ ඉන්න පොත්ගලයා මොකද කරන්නේ? ජලය මෙහෙම ඇදලා ගන්නවා. එහෙම නැත්නම් දෙපැත්තෙම බාල්දිය එකක් ගැට ගන්න පුළුවන් අපි. එක බාල්දියක් දාලා අනිත් එක උස්සනකොට ඊළඟ බාල්දිය වැටෙනවා. ඒ විදිහට අරගෙන අපිට ලිඳ අසලින් තියෙන සකලස තියෙන ජල පහර මේ වතුර ටික අපිට ශේෂ්ත්‍රය හරහා යවන්න පුළුවන්. නැත්නම් අපිට අවශ්‍ය භාජන වලට පුරව ගන්න අවශ්‍ය අපේ කටයුතු සිදු කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් දරුවනේ අපිට පුළුවන් ජල පොම්පයක් භාවිතා කරලා මේ ලිඳේ තියෙන ජලය ඉහළට ඇදගෙන ඉහළින් තියෙන ටැංකියකට පුරව ගැනීම සිදු කරන්න පුළුවන්. අපි ටිකකින් කතා කරනවා ජල පොම්ප. බලන්න එතකොට මේ ජලයේ ගුරුත්වාකර්ෂණයට එරෙහිවනේ ජල පොම්පයක් මගින් දරුවනේ ඔසවා ගැනීම සිදු කරන්නේ. ගුරුත්වාකර්ෂණයට එරෙහිව ජලය ඔසවලා අපිට ඉහළින් තියෙන ටැංකියකට හෝ වගා ශේෂ්ත්‍රයකට ජලය සැපීම සිදු කරන්න වෙනවා. ඉතින් ගංගාවක ඇලක දොලක දරුවනේ වැවක විලක නැත්නම් පොකුණක තියෙන ජලය මේ ආකාරයට අපිට ඔසවා ගැනීම සිදු කරන්න පුළුවන් පුතේ වගා ශේෂ්ත්‍රයට හරි නැත්නම් ඉහළින් තියෙන ටැංකියකට අපිට ජලය සපයා ගැනීම
සිදු කරන්න පුළුවන්. මේක තමයි පුතේ අපි ජලය එසවීම කියලා හඳුන්වන්නේ. එහෙනම් සරලවම මොකද්ද? ජලය එසවීම කිව්වොත් දුවල පුතාලට අපි ඒක විභාගෙදී අහන හින්දා අපි ඒක highlight කරගමු. ඔන්න බලන්න. යම් ජල ප්‍රභවයක සිට ජල ප්‍රභවයක් කියලා කියපුවහම දරුවනේ මොනවද ඉති වෙන්නේ? ජල ප්‍රභව කියපුවහම දරුවනේ ඇලදොල ගංගා වැව් පොකුණු විල් ඒ වගේම ලිං හඳුන්වන්න පුළුවන් අපිට. ජල ප්‍රභව වලට මොනවද දරුවනේ හඳුන්වන්නේ? ඇලදොල ගංගා වැව් පොකුණු විල් ලිං අපිට ජල ප්‍රභව විදිහට හඳුන්වන්න පුළුවන්. මෙන්න මේ ජල ප්‍රභව වලින් දරුවනේ එහෙනම් යම් ජල ප්‍රභවයක සිට ඉහළ ටැංකියකට හෝ ඉහළ වගා භූමියකට ජලය ගෙන යාම තමයි දරුවනේ සරලවම අපි ජලය එසවීම කියලා හඳුන්වන්නේ. මම හිතන්නේ දුවල පුතාලගේ ඉතාමත්ම පැහැදිලි. සරලවම අපි ජලය එසවීම කියලා හඳුන්වන්නේ එයයි දරුවනේ. එහෙනම් ඉදිරියට යමු අපි. හොඳයි දරුවනේ එතකොට අපි බලමු. අපි කතා කරන්න යන්නේ මේ ජලය එසවීමේ ක්‍රම සම්බන්ධයෙන්. අපි ජලය එසවීමේ ක්‍රම සම්බන්ධයෙන් දරුවනේවත් එක්ක කතා කරන්න. මොනවද මේ ජලය එසවීමේ ක්‍රම කියන එක? අපිට වැදගත් මේ ජලය එසවීමේ ක්‍රම. මේ බලන්න දරුවනේ ජලය එසවීමට යොදා ගන්නා උපාංග සම්ප්‍රදායික හා සම්ප්‍රදායික නොවන උපාංග ලෙස කොටස් දෙකකට බෙදන්න පුළුවන්. දරුවනේ මේ ජලය එසවීමට යොදා ගන්නා උපාංග සම්ප්‍රදායික හා සම්ප්‍රදායික නොවන විදිහට අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ අපි මුලින්ම දුවල පුතාලට කිව්වේ මොනවද මේ සම්ප්‍රදායික ක්‍රම කියලා? මොනවද දරුවනේ? ජල රෝධය එදා සිට අද දක්වා යම් ස්ථානවල අපිට බොහෝ මේ ග්‍රාමීය ප්‍රදේශවල මේ දේවල් භාවිතා වෙන්න පුළුවන් පුතේ. ඒ වගේම ජල රෝධය නේද දරුවනේ? ජල රෝධය යොත්ත අර කුඩා ශේෂ්ත්‍රයක් සඳහා පොඩි ලියදු කෑල්ල දෙකකට වගේ ජලය දාන්න පුළුවන්. ඒ ස්ථානයේ තියෙන පොඩි ජල ප්‍රභවයකින් එතන අපි කණු දෙකක් සවි කරලා ඒ කණු දෙකේ අපි ලණුවක් ගැට ගහලා දරුවනේ ඒ ලණුව අපි ඒ ලණුව නැවත තවත් ලීයකින් අපි ගොටුවක් ආකාරයට සකස් කරලා අපිට ජලය ඒකට අරගෙන මෙහෙම පද්දලා ශේෂ්ත්‍රයට යවන්න පුළුවන්. එච්චර උසකට ජලය ඔසවන්න බෑ ඒකෙන්. සෙන්ටිමීටර් 90ක් විතර උසකට වගේ තමයි උපරිම ජලය ඔසවන්න පුළුවන් ඒකේ. අපි කියනවා යොත්ත භාවිතා කරනවා දරුවනේ. බොලොක්කය නැත්නම් අපි කියනවා කප්පි භාවිතා කරනවා. ඒ සම්ප්‍රදායික ජල එසවීම ක්‍රම. අතීතයෙන් අද දක්වාම පවතින ජල එසවීම ක්‍රම. ආණ්ඩියා ලිඳ අන්න තවත් උපාංගයක් මේ ආණ්ඩියා ලිඳ පළවෙනි වර්ගයේ ලීවරයක් කියවනේ අපි මෙතෙන්දී නැවතත් ඒක කියන්න ඕන නිසා දුවල පුතාලත් එක්ක කතා කරන්න දරුවනේ. එහෙනම් මතක තියාගන්න දරුවනේ මේ සම්ප්‍රදායික ජල එසවීමේ උපාංග තියෙනවා. ඒ වගේම තියෙනවා දරුවනේ සම්ප්‍රදායික නොවන ජල එසවීමේ උපාංග තියෙනවා. දැන් අපි වර්තමානයේ භාවිතා කරන දරුවනේ කේන්ද්‍රාපසාරී පොම්ප සහ පිස්ටන් පොම්ප. ඔබේ නිවසේ තියෙන කේන්ද්‍රාපසාරී පොම්පයක් දරුවනේ. නිවසේ ඔබේ ලිඳකින් ජලය ඔසව ගන්න ඉහළ තියෙන ටැංකියකට ඔබට ජලය පුරව ගන්න අවශ්‍ය වෙනකොට ඒ භාවිතා කරන දරුවනේ ඒක කේන්ද්‍රාපසාරී පොම්පයක්. නල ලිඳක නැත්තම් ටියුබ් බෙල් එකක මොකද්ද තියෙන්නේ දරුවනේ? අපිට පිස්ටන් පොම්පයක් තියෙන්නේ. දැන් ඔබ නලයක් ගාවට ගිහිල්ලා තනියම නල දැන් පාසල් වල බොහෝ විට පාසල් වල මේ පැරණි නල ලිඳ තවම තියෙනවා. ළමයි කියනවා මල කඩ රහයි මල කඩ එන්නේ. කෑම කන්න අත හොදන්න එහෙම යනකොට අර ටක් ගාලා ගිහලා නල ලිඳෙන් අත හොද ගන්නවා. ඉතින් මේ අතීතේ භාවිතා කරපු නල ලිඳ තවම ඉස්කෝලවල පාසල් වල බලන්න දරුවන්ට තියෙනවා. ඉතින් අපි බැරි වෙලාවත් තනියම නල ලිඳ ගියොත් මොකද කරන්නේ? අපි ඒකේ පිටිපස්සට ගිහලා තනියම අපි අර පිස්ටනේ ඉහළ පහළ පිස්ටනේ ගහන්න ඕන. අර දණ්ඩ තියෙනවා. ඒ දණ්ඩ අපි වේගයෙන් ගහලා ඉදිරියට ගිහිල්ලා අර එන ජල ධාරාව අපි අරගෙන මූණ හොද ගන්නවා. වතුර බොන්න අත හොද ගන්න කරන්න පුළුවන්. අන්න පිස්ටන් පොම්ප. හොඳයි දරුවනේ අපි මේ විශේෂයෙන් කතා කරේ මේ සම්ප්‍රදායික උපාංගය යටතේ මේ නලලින් ගැනයි දුවේ පුතේ අපි කතා කරමින් සිටියේ. එතන මේ නලලින් වලින් ජලය ලබා ගන්නවා අපි දන්නවා අපි අතීතයේ සිට අද දක්වාම පුතේ මේ විශේෂයෙන් මේ ටියුබ් බෙල් භාවිතා වෙනවා නලලින්දක් පිස්ටන් පොම්පයක් දරුවනේ අපි පිස්ටනේ ඉහළ පහළ කිරීමෙන් ඔබ පාසලේදී හෝ ඔබ ගමනක් යනකොට මේ නලයකින් වතුර බොන්න අවශ්‍ය වුණොත් නේද
අපි කැමති දුවලා ගිහිල්ලා මේ නලයේ පිටිපස්සෙන් අපි මේ පිස්ටනේ ඉහළ පහළ වේගයෙන් කිහිප වරක් ඉහළ පහළ කරලා ඉස්සරහට ආපුවම ඒකෙන් ජල ප්‍රමාණයක් එනවා. ඒ ජලය අපිට අරගෙන පානය කරන්න හරි අත් සෝදන්න හරි මූණ හොදගන්න හරි අපි අවශ්‍ය කටයුත්ත කරන්න පුළුවන්. right. එහෙනම් දරුවනේ අපි ඊට පස්සේ මේ සම්ප්‍රදායික නොවන ජල ඉස්සුම් ක්‍රම වලට යනවා නම් දරුවනේ මොනවද මේ සම්ප්‍රදායික නොවන ජල ඉස්සුම් ක්‍රම කියන්නේ දරුවනේ? විශේෂයෙන්ම අපි දැන් මේ වර්තමානයේ භාවිතා කරන ජල ඉස්සුම් ක්‍රම. සම්ප්‍රදායික නොවන ජල ඉස්සුම් ක්‍රම තමයි දරුවනේ විශේෂයෙන්ම මතක තියාගන්න අපි මේ කතා කරපු පිස්ටන් පොම්පයත් සම්ප්‍රදායික නොවන. දැන් අපි කලින් කිව්වේ මේක අතීතයේ ඉඳන් අද දක්වා භාවිතා කරා කියලා අතීතයේත් භාවිතා කරා. නමුත් අපි මේ නලලින් නැත්තම් පිස්ටන් පොම්ප කියන එක සම්ප්‍රදායික නොවන ජල ඉස්සුම් වලට තමයි දරුවනේ කතා කරන්නේ. ගොඩාක් අතීතෙන් දැන් අවුරුදු 20ක් 15කට 20කට එහත් මේවා භාවිතා කරනවනේ. ඉතින් පොම්පත් ජල පොම්පත් භාවිතා කරනවනේ. එතකොට ගොඩාක්ම සම්ප්‍රදායිකව යටතට වඩා මේක අපි විශේෂයෙන්ම සම්ප්‍රදායික නොවන ජල ඉස්සුම් උපාංග විදිහට තමයි මතක තියාගන්න. අපි එතනදී අතීතේ ඉඳන් භාවිතා කරපු සම්ප්‍රදායික එකක් විදිහට එතන කිව්වනම් ඒක වැරදි. නිවැරදි වෙන්න ඕනේ දරුවනේ. මේක සම්ප්‍රදායික නොවන ජල ඉස්සුම් උපාංග විදිහට තමයි විශේෂයෙන්ම මේ කේන්ද්‍රාපසාරී පොම්ප සහ පිස්ටන් පොම්ප අපි කතා කරන්නේ. ඔබේ නිවසේ ජලය ඇද ගැනීම සඳහා භාවිතා කරන්න අපි දන්නවා කේන්ද්‍රාපසාරී පොම්පයක්. නලලින්දකින් ටියුබ් බෙල් එකකින් ජලය ලබා ගන්න ඒකේ භාවිතා වන ක්‍රමවේදේ නලලින්දක භාවිතා වන මූලධර්මය තමයි පිස්ටන් පොම්ප එක ක්‍රියාත්මක වෙන්නේ. හොඳයි දරුවනේ ඒක ඔබට පැහැදිලි. එහෙනම් අපි බලමු. right. මෙන්න එහෙනම් ජලයේ සෙවීමේ සම්ප්‍රදායික නොවන උපාංග ටික දරුවනේ. මෙන්න ජලයේ සෙවීමේ සම්ප්‍රදායික නොවන උපාංග ටික අපි කතා කරා. අංක 1 කවුද දරුවනේ ජලයේ සෙවීමේ සම්ප්‍රදායික නොවන උපාංග? මෙන්න දරුවනේ ජලයේ සෙවීමේ සම්ප්‍රදායික නොවන උපාංග තමයි කේන්ද්‍රාපසාරී ජල පොම්පය. දෙවෙනි එක පිස්ටන් පොම්පය. මේ කේන්ද්‍රාපසාරී ජල පොම්පය තමයි පුතේ බොහෝ විට ඔබේ නිවසේ මේ ලිඳෙන් තියෙන ජලය උස්වා ගැනීම ඉහළ තියෙන ටැංකියකට ජලය පුරවා ගැනීම සඳහා ජලය ඇද ගැනීම සඳහා භාවිතා කරන උපාංගයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් මේ කේන්ද්‍රාපසාරී පොම්ප. ඔබ දන්නවා මේ කේන්ද්‍රාපසාරී පොම්ප ගත්තාම ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා දරුවනේ. සෝපූර්ණයේ නොවන සහ සෝපූර්ණයේ වන කියන කොටස් දෙකකට තියෙනවා. සෝපූර්ණයේ වෙනවා කියන්නේ දරුවනේ අපිට විශේෂයෙන්ම පා කපාටේ ඉඳන් මේ දරුවනේ අපි දන්නවා ඇතුළු මුව දක්වා මේ තුල නල තුල රැඳිලා තියෙන වාතය ඉවත් කරගනිමින් ජලය පොම්ප කරගන්න පුළුවන්. සෝපූර්ණයේ නොවන පොම්ප වල අපිට ජලය පුරවන්න ඕනේ පොම්ප කරන්න කලින් ජලය දාන්න ඕනේ. ඊට පස්සේ තමයි ජලය පොම්ප කිරීම සිදු කරගන්නේ. සෝපූර්ණයේ වන එකේදී අපිට පා කපාසේ සිට ඇතුළු මුව දක්වා දරුවනේ මේ නලය තුල නල තුල සම්පූර්ණ වාතය ඉවත් කරගනිමින් ජලය පොම්ප කර ගැනීමට හැකියාවක් තියෙනවා සෝපූර්ණයේ වන ඒවා. ඒකට ජලය පුරවන්න ඕනේ නැහැ. සෝපූර්ණයේ නොවන ඒ වගේ අපිට ජලය පෙරවීමෙන් තමයි ජල පොම්ප කිරීම සඳහා මුලින් ඒ කටයුත්ත සිදු කරගන්න අවශ්‍ය වෙන්නේ. කේන්ද්‍රාපසාරී පොම්පයක. මොකද්ද මේ කේන්ද්‍රාපසාරී පොම්පයක මූලධර්මය? අපි දන්නවා මේ වෘත්තාකාරව ගමන් කරන වස්තුවක් දරුවනේ වස්තුවකින් කේන්ද්‍රයෙන් පිටතට ඇති වෙන බලයක්. කේන්ද්‍රයෙන් පිටතට වෘත්තාකාර පතයක වෘත්තාකාරව ගමන් ගන්න වස්තුවක අපි දන්නවා මේ කේන්ද්‍රාපසාරී පොම්පය තුල කසුවකින් ආවරණය වෙලා කේසින්හකින් ආවරණය වෙච්ච මේ මොකද්ද තියෙන්නේ දරුවනේ පාජකයක්. මොකද්ද අපි ඒකට කියන්නේ දරුවනේ පාජකය. ඉම්පෙලරය නැත්නම් අපි මේකට කියනවා ඉම්පෙලරය. දෙකම එක නමක් එක්කෙනාටයි කියන්නේ. අපි මේ කියන්නේ පුතේ මේකට අපි කියනවා දැති සහිත රෝදයක්. රෝදයක්. right මෝටරේ නැත්තම් පොම්පේ මෝටරේ ක්‍රියාත්මක වෙනකොට පුතේ මේ මෝටරේට සම්බන්ධ මෝටරේ ක්‍රියාත්මක වෙන දරුවනේ මේ පාජකේ නැත්තම් ඉම්පෙලරේ වේගයෙන් භ්‍රමණය වෙනවා දරුවනේ. මේ දැති සහිත රෝදයේ කරකැවෙනවා. right මේක වේගයෙන් කරකැවෙනවා. මේ අපි දන්නවා වෘත්තාකාරව ගමන් කරන කරකැවෙන වස්තුවකින් කේන්ද්‍රයෙන් ඉවතට බලයක් ඇති වෙනවා දරුවනේ. මේ කේන්ද්‍රයෙන් ඉවතට ඇති වෙන බලයට තමයි දරුවනේ අපි කියන්නේ කේන්ද්‍රාපසාරී බලය කියලා. මෙන්න මේ කේන්ද්‍රාපසාරී බලය උපයෝගී කරගෙන තමයි ආදරණීය දේ පුතේ මේ කේන්ද්‍රාපසාරී පොම්පයකින් ගුරුත්වයට එරෙහිව ජලය ඇද ගැනීම සිද්ධ වෙන්නේ. right පොම්පේ මේ විශේෂයෙන්ම කෙලවර ඇතිවන පීඩනය නිසා දරුවනේ අපි දන්නවා රික්තක තත්වයක් ඇති වෙනවා.
රික්තක තත්ත්වයක් ඇති වෙනවා දරුවනේ. මේ කේන්ද්‍රය අසල රික්තක තත්ත්වයක් ඇති වෙනවා. එතකොට මේ කේන්ද්‍රයට සම්බන්ධ නලය චූෂක නලය ඔස්සේ අපි දන්නවා අපි අර ජල ප්‍රභවයේ සිට මේ නලය දිගේ මොකද නලය තුල රික්තක තත්ත්වයක් ඇති වෙනවා. චූෂණ බලයක් ගොඩනැගිලා. එතකොට මේ නලය දිගේ මොකද වෙන්නේ? ඉහළට ජලය ඇදිලා එනවා දරුවනේ. මේ ඉහළට ඇදිලා එන ජලය මේ විශේෂයෙන්ම මේ කරකැවීමේදී මේ ඉම්පෙලරය මෙහිදී මේ චාලක ශක්තිය ජලය ලබාගෙන දරුවනේ ජලයත් මේ තුල අංශක 360 කියන කරකැවීමකට ලක් වෙලා දරුවනේ ඉහළ තියෙන පිටමුව හරහා ඉහළ තියෙන විසර්ජක නලය හරහා ජලය ඉවතට තල්ලු කර හැරීමක් සිද්ධ කරනවා දරුවනේ. ඒකයි සරලවම මේ ක්‍රියාවලියදී සිද්ධ වෙන්නේ. කේන්ද්‍රාපසාරී පොම්පයක කේන්ද්‍රය අසල කේන්ද්‍රාපසාරී පොම්පයක අපි දන්නවා මේ කේන්ද්‍රාපසාරී බලයයි පුතේ ප්‍රයෝජනෙට ගන්න. රයිට්. මේ ඉම්පිලරේ නැත්තම් රෝධියේ කෙලවර හටගන්නා පීඩන තත්ත්වය නිසා දරුවනේ කේන්ද්‍රයේ අසල අපි දන්නවා රික්තක තත්ත්වයක් හටගන්නවා. කේන්ද්‍රයට සවිකල නලයක් කරහා දරුවනේ අපි කියනවා ඒකට චූෂණ නලය තුල චූෂණ නලය හරහා ජලය ඉහළට ඇදිලා එනවා. මේ ඇදිලා එන ජලය මොකද කරන්නේ? මේ භ්‍රමණය වන චාලක ශක්තිය භ්‍රමණය වීමේදී ඇතිවන මේ චාලක ශක්තිය ජලය ලබාගෙන ජලයත් මේ තුල දරුවනේ භ්‍රමණය වෙන අංශක 360කට භ්‍රමණය වෙලා අපි දන්නවා මේ ජලයේ දරුවනේ විසර්ජක නලය හරහා ඉවතට දැමීමක් සිද්ධ වෙනවා දරුවනේ ඉහළට ඇද දැමීමක් සිද්ධ වෙනවා විසර්ජක නලය හරහා ජල ඉවත් කිරීමක් සිද්ධ වෙනවා. ඉතින් එතන සිට අපිට අවශ්‍ය බට දාලා ඉහළ ටැංකියකට ජලය ලබා ගන්න පුළුවන්. එහෙනම් මේකෙදී අපි මේ චූෂණ හිස විසර්ජන හිස ගැන අපිට කතා කරන්න සිද්ධ වෙනවා. මුළු හිස ඒ වගේම මේ නලය තුලින් ජලයේ ගමන් කිරීමේදී අපි දන්නවා මේ වායේ මේ බිත්ති තුලින් ඇති කරන පීඩනයේ නැත්තම් මේ තෙරපුම නිසා ඇතිවන බලයක් තියෙනවා. රයිට්. ඒ හේතුවෙන් අපි එකට කියනවා මොන හානියද දරුවනේ? ඝර්ෂණය නිසා ඇතිවන ඝර්ෂණ හානිය කියලා කියනවා. ඊට අමතරව මේ කපාට වෑල්ව හරහා නැමි හරහා ඝර්ෂණ බයක් ඇති වෙනවා. සුළු ඝර්ෂණය හා ප්‍රධාන ඝර්ෂණය දෙකම එකතු කරපුවම තමයි අපි මුළු ඝර්ෂණ හානිය කියන්නේ. ඉතින් ඊට අදාළ ගණනීය කිරීම වලදී අපි ඒවා කතා කරලා කොහොමද මේ කේන්ද්‍රාපසාරී පොම්පයකින් ජලය ඇද ගැනීමේදී කොහොමද ඒ කටයුතු වලට අදාළ ගණනීය කිරීමොත් අපි බලාපොරොත්තු වෙනවා දුවල පුතාලත් එක්ක විශේෂයෙන්ම කතා කරන්න. ඊළඟ උපාංගයේ තමයි ජලය සෙවීමේ සම්ප්‍රදායික නොවන මේ පිස්ටන් පොම්පේ. සිලින්ඩරයක් තුළ පිස්ටනයක් ඉහළ පහළ යාමේ ක්‍රියාවලිය අනුව ජලයේ තුළට සිලින්ඩරය තුළට ඇදී එම නිසා ඒ ජලය පිටාර කපාටේ හරහා ඉවත් වීමක් සිදු වෙනවා. මේ සිලින්ඩරයක් ඉහළ පහළ යාමේ ක්‍රියාවලිය අනුවයි දරුවනේ ඒ තුළ වෑල්ව වැසීම ඇරීම සිදු වෙනවා. ඒ අනුව ජලය අපි කියනවා මේකෙදී එකත් කාර්ය පිස්ටන් පොම්ප තියෙනවා දරුවනේ. රයිට්. අපි කියනවා විශේෂයෙන්ම එක් පහරක් කර පහරක් ජලය ඉවත් කරන පොම්ප තියෙනවා දරුවනේ. සෑම පහරකටදීම ජලය ඉවත් කරන පොම්ප තියෙනවා. ඉතින් ඒ ආකාරයටයි දරුවනේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේකෙදි. හොඳයි දරුවනේ විශේෂයෙන්ම අපි මේ උපකරණ විශේෂයෙන්ම දරුවනේ ජල පොම්ප ගැන කතා කරන්නේ. විශේෂයෙන්ම මේ පිස්ටන් පොම්ප සහ කේන්ද්‍රාපසාරී පොම්ප විශේෂයෙන්ම මේවා ජලයේ එසවීමේදී මේ සම්ප්‍රදායික නොවන උපාංග දරුවනේ. සම්ප්‍රදායික නොවන උපාංග විදිහටයි අපි කතා කරන්නේ කේන්ද්‍රාපසාරී පොම්ප සහ පිස්ටන් පොම්ප සම්බන්ධයෙන් දරුවනේ. කේන්ද්‍රාපසාරී පොම්ප ගැන අපි කතා කරා විශේෂයෙන් ඉම්පිලරය සහිත අපි කියනවා නේ දරුවනේ. ඉම්පිලරය අපි දැන් විශේෂයෙන්ම ගත්තාම වැසුණු ඉම්පිලරය සහිත ඉම්පිලරය නැත්තම් පාජකයක් දැති සහිත රෝදයක් අපි කතා කරා දරුවනේ. මේ පාජකයේ ඉම්පිලරය කියන්නේ එක යා දැති සහිත රෝදයක්. කසුවකින් ආවරණය වෙලා තියෙන දරුවනේ. අපි දැන් ක්‍රමානුකූලව බලමු මේ විශේෂයෙන්ම කේන්ද්‍රාපසාරී පොම්ප සහ මේ පිස්ටන් පොම්ප සම්බන්ධයෙන්. ඒගොල්ලෝ ගැන අපි කතා කරා. දැන් අපි බලාපොරොත්තු වෙනවා මේ පොම්ප ගැන වෙන වෙනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. එහෙනම් අඳුරගන්න ජලයේ සවිමත භාවිතා කරන සම්ප්‍රදායික නොවන උපාංග තමයි කේන්ද්‍රාපසාරී ජල පොම්ප ගැන අපි හැඳින්වීමක් කරා සහ පිස්ටන් පොම්ප. සිලින්ඩරයක් තුළ පිස්ටනයක් චලනය වීම මගින් ගමන් එහා මෙහා ඉහළ පහළ ගමන් කිරීම මගින් ජලය විසර්ජනය කරන්න හේතු වන පොම්ප ගැනත් අපි කතා කරා. එයා මතක තියාගන්න අපි මුලින් කිව්වේ මෙයා සම්ප්‍රදායික කෙනෙක් නෙවෙයි. මෙයා සම්ප්‍රදායික කෙනෙක් සම්ප්‍රදායික නොවන ජලය එසවීමේ උපාංගයක් විදිහටයි අපි හඳුන්වන්නේ. සම්ප්‍රදායිකයව ගැන මුලින් අපි කතා කරා. හරි. එහෙනම් ඉදිරියට යමු. මෙන්න කේන්ද්‍රාපසාරී ජල පොම්පයක් තියෙනවා.
කේන්ද්‍රාපසාරී ජල පොම්පයක කොටස් ටිකක් තියෙනවා දරුවනේ. මේ බලන්න. මේ තියෙන්නේ භ්‍රමණය වන පාජකයේ පුතේ දැති සහිත රෝදය. භ්‍රමණය වන පාජකය නැත්නම් දැති සහිත රෝදය කියන්නේ අර පාජකය. මේ පොම්පය මේ ජලය විසර්ජනය කරන විසර්ජක නලය. මේ තියෙන පොම්පය. මේ තියෙන චූෂණ නලය දරුවනේ. මේ තියෙන පීඩන නලය. මේ තියෙන චූෂණ නලය. චූෂණ නලය ඔස්සේ තමයි ජලය ඇදී එන්නේ දරුවනේ. පොම්පේ ඇතුල් මුව මේ තියෙන ඇතුල් මුව දක්වා චූෂණ නලය නොසල තියෙනවා දරුවනේ. ඇතුළු වීමේ නලය පා කපාටේ නැත්තම් මේ ජල පෘෂ්ඨයේ සම්බන්ධව ජල පෘෂ්ඨයට එක ගැටලා තියෙන මේ පුට් පෑල් එක පා කපාටේ මෙවැනි එකකුත් නම් කරන්න එන්න පුළුවන් පුතේ විභාගෙට. මෙවැනි රූප සටහනක් අතින් අඳින රූප සටහනක් නම් කරන්න එන්න පුළුවන්. කේන්ද්‍රාපසාරී පොම්පයක් දැන් පෙන්නනවා ක්‍රමානුකූලව අපි පොම්පයක දැන් මේ කේස්විනිකෙන් ආවරණයලා තුන ඉම්පිලරය සහිත පොම්පයක් අපි පෙන්නනවා දුල පුතාලට. අපි දන්නවා භ්‍රමණය වන වස්තුවක වෘත්තාකාර චලනය වන වස්තුවකින් කේන්ද්‍රයෙන් පිටතට බලයක් ඇති වෙනවා. ඒක තමයි කේන්ද්‍ර අපසාරී බලය කියන්නේ. එහෙනම් මේ අඳුරගන්න මේ කොටස් නම් කරන්න පුළුවන් විභාගෙට මේ තියෙන්නේ පාජකයේ දැති සහිත රෝදය. මේ මෝටරේ ක්‍රියාත්මක වෙනකොට මේ පාජකයේ කරකැවීම සිදු වෙනවා. ඊට සම්බන්ධ වෙලා තියෙනවා මේ විසර්ජක නලය දරුවනේ ඉහළින් තියෙන. ඊට පස්සේ මේ ජල පොම්පය චූෂණ නලය ජලයේ චූෂණ නලය ඔස්සේ තමයි ඇදීම සිද්ධ වෙන්නේ. මේ කේන්ද්‍රය අසල අපි දන්නවා මේ විශේෂයෙන්ම මේ පාජකේ නැත්තම් මේ කෙලවර ඇතිවන පීඩනයක් අධික පීඩනයක් ඇතිවීම නිසා මේ කේන්ද්‍රය අසල රික්තක තත්ත්වයක් ඇති වෙනවා දරුවනේ. රික්තක තත්ත්වයක් ඇතිවීම නිසා පුතේ මේ නලය දිගේ විශේෂයෙන්ම අපි දන්නවා මේ චූෂණ නලය දිගේ ජලය ඇදීම සිද්ධ වෙනවා. ඒ ජලය මේ භ්‍රමණය වෙනවානේ පාජකේ ඒ චාලක ශක්තිය ජලය ලබා ගැනීමෙන් ජලයේ අංශක 180කින් භ්‍රමණය වෙලා ජලය ගමන් කරලා දරුවනේ මේ ජලයේ විසර්ජක නලය ඔස්සේ එහිරට එළියට දැමීමක් තමයි සිදු කරන්නේ. ඒක මතක තියාගන්න සරලව. අපි ඉදිරියට යමු. රයිට්. පිහිරි පොම්පයක නැත්නම් ජෙට් පම්ප් එකක ව්‍යුහය. කේන්ද්‍රාපසාරී පොම්පයක්මයි පිහිරි පොම්පයක් නැත්නම් අපි නිවසක භාවිතා කරන ගෘහස්තෝ භාවිතා කරන කේන්ද්‍රාපසාරී පොම්පයක් අපි කියනවා පිහිරි පොම්පයක් ජෙට් පම්ප් එකක ව්‍යුහය. ශේෂ්ත්‍ර ජල සම්පාදන කටයුතු වලදී වගේම ඒ කියන්නේ වගා භූමියකට අපිට ජල ප්‍රභවයක ඉඳන් ජල සම්පාදනය කරන්න අවශ්‍ය වෙනකොට ජලයේ එසවීමට අවශ්‍ය වෙනකොට වගා භූමියක ඉඳලා අපි ජල ප්‍රභවයේ ඉඳන් ඇලක දොලක ගංගාවක විලක එහෙම නැත්නම් ලිඳක සිට වගා ශේෂ්ත්‍රයේ සඳහා ජල සම්පාදනය කරන්න අවශ්‍ය වෙනකොට ජලය ඔසවන්න ඕනේ. එහෙම නැත්නම් ඉහළින් රඳවලා තියෙන ටැංකියකට ජල ප්‍රභවයක ඉඳන් යම් ප්‍රමාණයක උසින් අපි කියමුකෝ මීටර 20ක උසකින් ජල ටැංකියක් පිටලා තියෙනවා. ජල ටැංකියේ උස මීටර 1.5යි. මේකට අපි ජලය පොම්ප කරන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපිට මේ කේන්ද්‍රාපසාරී පොම්පයක් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ගෘහස්ත ජල පරිභෝජනය සඳහා අපිට නිවසට අවශ්‍ය කරන ජලය අරගෙන ඉහළ ටැංකියක රඳවලා තියලා අවශ්‍ය විට ජලය ලබා ගන්න අවශ්‍ය වෙනවා වොෂ්රූම් වලට නේද දරුවනේ. අපිට ගෙදර කුස්සියේ විම් පිහින් කටයුතු වලට පානීය අවශ්‍යතා සඳහා අපි සේදීම් කටයුතු සඳහා ඒ වගේම අපේ ගෙවත්තේ විසිතුරු පැල සඳහා ගෙවතු වගාවන් සඳහා ජල සම්පාදනය කරන්න ඕනම ගෙදරක දැන් බොහෝ විට ගෙවත්තක් පවත්වාගෙන යනවා නේද දරුවනේ. ඉතින් ඒ සඳහා අපිට ජල සම්පාදනය කරන්න මේ ලිඳකින් නැත්නම් ජල ප්‍රභවයකින් ජලය ඔසව ගන්න ගුරුත්වාකර්ෂණයට එරෙහිව යම් කිසි පීඩනයක් යටතේ දරුවනේ ඉහළ පිහිටි ටැංකියකට ජලය පොම්ප කරගන්න. එහෙම නැත්නම් වගා ශේෂ්ත්‍රයට ජලය පොම්ප කර ගැනීමට අවශ්‍ය වෙනවා දරුවනේ. විශේෂයෙන්ම අපිට බිඳු ජල සම්පාදන පද්ධතියක් සඳහා ඉහළ තියෙන ටැංකියක රඳව ගන්න ජලය තමයි අපි මේ යොදන්නේ ජල සම්පාදන පද්ධතියට. පොහොරත් සමග ජලය එකතු කරනවා අපි දන්නවා බිඳු ජල සම්පාදනයේ විසුරුම් ජල සම්පාදන පද්ධතියක් සඳහා අපිට ජල ටැංකියක් අවශ්‍ය වෙනවා. ඒ ජලය තමයි අපිට විසුරුම් හිස් තුලින් ජලයේ විසුරුවා හැරීම සිදු කරන්නේ. මතු පිට තෙමීමකට ලක් කරන එක ආකාරي විසුරුම් ජල සම්පාදනයේ වගේම වෙනත් ජල සම්පාදනකම සඳහා අපිට ජලය ලබා ගන්න අවශ්‍යයි දරුවනේ. ඉතින් ඒ සඳහා ජලයේ ගුරුත්වාකර්ෂණයට එරෙහිව මේ ජලය ලබා ගන්න ජලයේ එසවීම සඳහා මේ කේන්ද්‍රාපසාරී පොම්ප වල භාවිතා කරන්නේ මේ කේන්ද්‍රාපසාරී බලය. මේ මූල ධර්මයයි දරුවනේ. වෘත්තාකාරව චලන වෙන වස්තුවක් කබාක් වෘත්තාකාර පතයක ගමන් කරන වස්තුවක් මගින් අපි දන්නවා ඒ කේන්ද්‍රයෙන් ඉවතට බලයක් ඇති වෙනවා. ඒකයි කේන්ද්‍රාපසාරී බලය කියන්නේ. රයිට්. අපි ක්‍රමානුකූලව මේ
ජල පොම්ප වල ක්‍රියාකාරීත්වයන් කතා කරමු දරුවනේ. එහෙනම් අපි බලමු දරුවනේ මේ ශේෂ්ත්‍රේ නැත්තම් වගා භූමියට භෝග වගා කරලා තියෙන ස්ථානයේ ජල සම්පාදන කටයුතු වලට වගේම ගෘහස්ත ජල සම්පාදන කටයුතු වලට එදිනෙදා භාවිතා කරන නිවෙස් වලට අපිට අවශ්‍ය කරන ජල සම්පාදන කටයුතු සඳහා ආදරණීය දුවේ පුතේ අපිට මේ බහුලව භාවිතාවන මෙතනදී අපිට මේ කටයුතු සඳහා බහුලව භාවිතා කියන අදහසයි ගන්න ඕනේ දරුවනේ. අපිට බහුලව භාවිතාවන බලන්න විචල්්‍ය විස්ථාපන එහෙම නැත්නම් භ්‍රමණ චාලක පොම්ප වර්ගය තමයි දරුවනේ කේන්ද්‍රාපසාරී පොම්ප. පැහැදිලි. මෙතන විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ගෘහස්ත කටයුතු සඳහා ගෘහස්ත පරිභෝජන කටයුතු සඳහා සහ අපිට භෝග වගා කටයුතු සඳහා ජලය ලබා ගැනීම සඳහා බහුලව භාවිතා කරන්නේ කවුද දරුවනේ? මේ භ්‍රමණ චාලක පොම්ප වර්ගය තමයි කේන්ද්‍රාපසාරී පොම්ප. භ්‍රමණය වන පාජකයක්. ඒ කියන්නේ දැති සහිත රෝදයක්. නැත්නම් අපි එකට කියනවා ඉම්පෙලරයක් කියලා. මෙයා කසුවකින් කේසින්නකින් ආවරණය වෙලා තියෙන මේ ඉම්පෙලරේ. ඉම්පෙලර කුටීරය කියලා කියනවා අපි ඒකට. ඉම්පෙලර කුටීරය තුල සහ ඔබ දන්නවා විශේෂයෙන්ම මේ පා කපාටයේ දක්වා වන චූෂක නලය තුල right අපි විශේෂයෙන්ම රික්තක තත්වයක් ගොඩ නැගීම මගින් එහෙම නැත්නම් අපි කියනවා මේ ඉම්පෙලර කුටීරය ඉම්පෙලර සහිත කුටීරය සහ පා අපි දන්නවා මේ චූෂණ නලය තුල right වාතයේ ඉවත් කරගනිමින් ජලය පොම්ප කරන්න පුළුවන් නම් එවැනි පොම්ප තමයි අපි කියන්නේ දරුවනේ සෝපූර්ණයේ වන පොම්ප කියලා. හරි අපි ඉදිරියට ගිහලා එක් කතා කරමු. කේන්ද්‍රාපසාරී පොම්ප ප්‍රධාන වශයෙන් මූලික කොටස් දෙකකින් සමන්විත වෙනවා පුතේ. මේ කේන්ද්‍රාපසාරී පොම්පේක පාජකය නැත්නම් භ්‍රමණය වන කොටස ඉම්පිලරය මේ දැති සහිත රෝදය තමයි පුතේ ප්‍රධානතම කොටස. මේ බලන්න පුතේ භ්‍රමණය වන කොටස හේවත් පාජකේ නැත්නම් ඉම්පෙලර් එක කියලා අපි ඒකට කියනවා. ප්‍රධානම කොටස ඉම්පෙලර් එක දරුවනේ. ඊළඟට කුටීරයක් තුල වේගයෙන් භ්‍රමණය වන පාජකේ හේවත් ඉම්පිලරේ නම් වූ ලෝහමය රෝදයකින් පුතේ දැති සහිත රෝදයක් හේවත් තැටියකින් මේ පොම්පේ සමන්විත වෙනවා. පැහැදිලි දුවල පුතාලා. මේ තැටියේ මධ්‍ය ලක්ෂයට දණ්ඩක් සවි කරලා තියෙනවා. මේ බලන්න මේ රූපේ. මේ බලන්න මේ තැටිය මේක නම් තැටියේ මධ්‍ය ලක්ෂයට දණ්ඩක් සවි කරලා තියෙනවා. මේ තියෙන දණ්ඩ මත තමයි මම නිල් පාටෙන් ඇඳේ. මේ බලන්න. තැටියේ මධ්‍ය ලක්ෂයට දණ්ඩක් සවි කරලා තියෙනවා දරුවනේ. ඉස්සරහා බලමු අපි බොහොම හොඳින්. right තැටියේ මධ්‍ය ලක්ෂයට දණ්ඩක් සවි කර ඇති අතර තැටිය කවාකාර පෙති කිහිපයකින් සමන්විත වෙනවා දරුවනේ. තැටියේ කවාකාර පෙති කිහිපයකින් සමන්විතව දැති සහිත රෝදයක් කිව්වේ ඒකයි මම. මෝටරයක අක්ෂයට සවි කරලා තියෙන මේ පාජකය මෝටරයේ ක්‍රියාත්මක වීමේදී කුටීරය තුල වේගයෙන් කරකැවීමට පටන් ගන්නවා භ්‍රමණය වීමට පටන් ගන්නවා. මෝටරයේ ක්‍රියාත්මක වෙනකොට මේ අක්ෂයට සම්බන්ධ කරලා තියෙන තැටිය මෝටරයේ ක්‍රියාත්මකට මොකද වෙන්නේ? මේ ඇක්සලේ අක්ෂය කරකවෙනකොට මේ තැටියත් වේගයෙන් භ්‍රමණය වෙනවා දරුවනේ. තැටියත් වේගයෙන් භ්‍රමණය වෙන්න කරකැවෙන්න පටන් ගන්නවා ඉම්පිලරේ. පාජකය ආවරණය කරලා තියෙන භ්‍රමණය නොවන කොටස තමයි කසුව නැත්තම් කේසින් එක. මේ පාජකය ඉම්පිලරය ආවරණය කරලා තියෙනවා පුතේ කේසින් එකකින් කසුවකින් කවරයකින් අපි ඒකට කියනවා පුතේ මේ සර්පිල කුටීරයක් කියලා අපි ඒකට කියන්නේ. සර්පිල කුටීරයක් තුල තමයි මේ භ්‍රමණය වන ඉම්පිලරේ දරුවනේ නැත්තම් අපි කියනවා එයාට අපි කියනවා කවුද? මේ පාජකයේ පිහිටලා තියෙන සර්පිල කුටීරයක් තුල ආවරණේ නැත්තම් කසුව කේසින් එකක් ඇතුලේ තමයි පුතේ මෙයා ඉන්නේ. ඒකයි කියන්නේ පාජකයේ ආවරණය කර ඇති භ්‍රමණය නොවන කොටස හේවත් කසුව කේසින් එකක් තියෙනවා. කසුව නිපදවලා තියෙන්නේ සර්පිලාකාර ස්වරූපයකට. ඒකයි අපි යාට සර්පිල කුටීරයක් තුල කියලා කියන්නේ. එනම් මේ විස්කම්බය විසර්ජන නලයේ දෙසට ක්‍රමානුකූලව වැඩි වන ලෙසට විස්කම්බයේ ජලයේ විසර්ජනය කරලා ජලයේ ඉවතට දාන නලයේ දෙසට ක්‍රමානුකූලව වැඩි වන විදිහටයි හදලා තියෙන දරුවනේ. මේ ආකාරයට කසුව නැත්තම් මේ කේසින් එක ආවරණය නිර්මාණය කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ දරුවනේ
පාජකයේ මගින් ජලය මත ඇති කරන ප්‍රවේග හිස කරකැවෙන ඉම්පිලරේ මගින් ජලය මත ඇති කරන ප්‍රවේග හිස ක්‍රමානුකූලව අඩු කරලා අර පිටවන විසර්ජක නලය දෙසට යාමේදී පීඩන හිස ක්‍රමානුකූලව වැඩි කරන විසර්ජනය හිස දිහාට යද්දී ක්‍රමානුකූලව පීඩනය වැඩි කිරීමටයි මේ ආකාරයට සකස් කරලා තියෙන දරුවෝ. හොඳයි අපි ඉදිරියට යමු. කේන්ද්‍රාපසාරී පොම්පේක හරස් කඩක් මෙන්න තියෙනවා පුතේ. ඔබය ගෙදර අපි භාවිතා කරන පොම්පේක හරස් කඩක් මෙන්න පැහැදිලි රූපයක් තියෙනවා. මේ රූපයෙන් අපිට මේ කියපු සියලුම දේවල් අවබෝධ කරගන්න පුළුවන්. මෙන්න පුතේ පාජකයේ මේ තියෙන්නේ දැති සහිත රෝදේ මේ තියෙන දරුවනේ මේ දැති සහිත රෝදකයේ මේ පාජකයේ මේ තියෙන පාජකයේ සවි කරලා තියෙන දණ්ඩ පාජකයේ අපි ඒකට පාජක ඇස කියලා තියෙනවා. මෙන්න මේ දණ්ඩට තමයි පාජකයේ සවි කරලා තියෙන්නේ. ඒක මෝටරයට සම්බන්ධ කරලා මෝටරේ කරකැවෙනකොට මේ දණ්ඩ කරකැවෙනවා. එතකොට මේ පාජකයත් වේගයෙන් භ්‍රමණය වෙන්න ගන්නවා දරුවනේ. මේ තියෙන්නේ පාජකයේ මේ තියෙන්නේ මේ සර්පිල කුටීරයේ පුතේ. මේ බලන්න මෙයාගේ විස්කම්බේ මේ බලන්න ඉහළට යනකොට විසර්ජක නලයේ දෙසට යනකොට වැඩි වෙනවනේ. පීඩන හිස වැඩි වෙන අන්දමට සකස් කරලා තියෙන්නේ. මෙන්න පාජකයේ දරුවනේ ඉම්පිලරේ මේ පාජකයේ සවි කරලා තියෙන දණ්ඩ ඇස I1 මේ තියෙන පාජකයේ පෙති දැති සහිතයි කිව්වේ මේ තියෙන පාජකයේ පෙති දරුවනේ මෙන්න කසුව මේ ආවරණයේ මේ සර්පිල කුටීරේ මේ සර්පිල කුටීරය තුළ තමයි දරුවනේ පාජකයේ තියෙන්නේ. මේ තියෙන්නේ සර්පිල කුටීරේ නැත්තම් කසුව ඇඳලා නම් කරගන්න ඕනි පුතේ. අනිවාර්යෙන් විභාගෙදී අහනවා අවස්ථා කීපයකදී උසස් පෙළ මේ පේපර් එකට මේ රූපේම මේ විදිහටම ඇඳලා තිබෙ පුතේ. ඒකයි මේක මේ විදිහට දීලා තියෙන්නේ. ඇඳලා නම් කරන්න පුළුවන් වෙන්න ඕනේ පුතේ. රයිට්. එහෙනම් හොඳට මතක තියාගන්න මේ තියෙන කේන්ද්‍රාපසාරී පොම්පේක හරස් කඩ පෙනුම දැක්ක ගමන් ඔබට මෙයාව ඇඳලා නම් කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් මං හිතන්නේ ඔබට අරමුණක් අවබෝධයක් ඇවිල්ලා තියෙන සර්පිල කුටීරය තුල තියෙන මේ භ්‍රමණය වන පාජකයක් නැත්තම් ඉම්පිලරයක්. ඉම්පිලරය ඇස නැත්තම් අපි කියනවා ඒක සවි කරලා තියෙන්නේ පාජකයේ සවි කරලා තියෙන දණ්ඩකට. ඒක සම්බන්ධයි මෝටරයට. මෝටරයේ ක්‍රියාත්මක වෙනකොට පුතේ මේ භ්‍රමණය වෙනවා මෙයා පාජකයේ නැත්තම් ඉම්පිලරය ක්‍රියාත්මක වෙනවා. හරි. ක්‍රමානුකූලව ක්‍රියාකාරීත්වයට යන්නේ එකපාර පටලගෙන ගන්න නැතුව මේක හරියට ගලපගෙන අපි ක්‍රමානුකූලව මේක අපි වැඩේ කරගන්න ඕනේ පුතේ. මේ විදිහට බලාගෙන ප්‍රධාන කොටස් බලාගෙන ක්‍රියාවලිය ස්ථාවම ජලය පොම්ප කිරීමට යන්න එපා. ක්‍රියාකාරීත්වයේ තියෙනවා. ඒක නිසා ක්‍රමානුකූලව අපි බලාගෙන යමු මේ කොටස් ටික. හරස් කඩක් දික් කඩකුත් බලන්නකෝ. මේ රූපයත් විභාගෙට අහන්න පුළුවන්. මෙවර අහන්න පුළුවන් විභාගෙට. මේ රූපේ දික් කඩ මෙන්න හරස් කඩක් තියෙනවා. කේන්ද්‍රාපසාරී පොම්පේක අඳුරනවද බලන්න දුවේ පුතේ. කොටස් ටික අඳුරගත්තද බලන්න ඔබ. දික් කඩක් ඊට පස්සේ හරස් කඩක්. මෙන්න බලන්න හරස් කඩ. මෙන්න පිටවීම මේ බන ජලයේ පිටවීම සිද්ධ වෙන්නේ මෙතනින්. ජලයේ විසර්ජනය වෙන්නේ මෙතනින්. මෙන්න ඇතුළුමුව ජලයේ ඇතුල් වෙන්නේ මෙතනින්. ඇතුළුමුව රයිට්. මෙන්න ජලයේ ඇතුළු වෙන්නේ ඇතුළුමුව මෙතන. මෙන්න කේසින් එක ආවරණයේ මේ තියෙන සර්පිල කුටීරයේ කේසින් එක. හරි. පාජකයේ සම්බන්ධ වෙලා තියෙන භ්‍රමණය වන දණ්ඩ මෙන්න. මෙයා තමයි මෝටරයට සම්බන්ධ වෙලා මෝටරය ක්‍රියාත්මක කරනකොට දණ්ඩ භ්‍රමණය වෙන්නේ. ඒ භ්‍රමණය වන දණ්ඩට තමයි පාජකයේ සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ තියෙන පාජකයේ පෙති පුතේ. මේ තියෙන පාජකයේ පෙති ටික. මේ තියෙන පාජකයේ පෙති ටික. මේ තියෙන කසුව ආවරණේ නැත්තම් සර්පිල කුටීරය දරුවනි. මෙතනින් ඇතුළුමුවෙන් ඇතුළු කරගන්න ජලය මේ භ්‍රමණය වෙලා දරුවනේ ජලයේ චාලක ශක්තියත් කරන ජලයත් අංශක 360කින් කඩකවිලා මේ පිටමුව පිටවීම නැත්තම් විසර්ජක නලයෙන් ඉවත් කිරීම සිද්ධ වෙනවා ජලය. හරි. එහෙනම් මෙයා නම් කරන්න ඕනේ භ්‍රමණය වෙන දණ්ඩ පාජකයේ පෙති ආවරණේ නැත්තම් කසුව ඇතුළු වීම පෙන්වන්න ඕනේ ජලය. ජලයේ පිටවීම පෙන්වන්න ඕනේ. මෙවන පැත්තෙන් ඇතුල් වෙලා ඉහළින් පිට වෙන්නේ. ඕකත් ප්‍රශ්නයකට අහලා තිබ්බා. ජලයේ ඇතුල් වීම සහ පිටවීම සිදු වෙන්නේ මේ පැත්තෙන් සහ මේ බලන්න මේ පැත්තෙන් සහ ඉහළින්. මේ පැත්තෙන් සහ ඉහළින් ජලයේ ඇතුල් වීම පැත්තෙන් සිදුනවා පිටවීම ඉහළින් සිද්ධ වෙනවා. ඉදිරියට යන්න දරුවෝ.
කේන්ද්‍රාපසාරී පොම්පයක දික්කඩ පෙනුමයි දුවේ පුතේ දැක්කේ. මේ හරිනේ අපි කිව්වා. මෙන්න කේන්ද්‍රාපසාරී පොම්පයක හරස් කඩ පෙනුම. මෙන්න කේන්ද්‍රාපසාරී පොම්පයක දික්කඩ පෙනුමයි පුතේ අපි දැක්කේ. එහෙනම් දැන් යම් කේන්ද්‍රාපසාරී පොම්පයක ක්‍රියාකාරීත්වයට ඔන්න දරුවනේ අපි දැන් තමයි කේන්ද්‍රාපසාරී පොම්පයක ක්‍රියාකාරීත්වය ආදරණීය දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න. එහෙනම් ඔබ දැක්ක හරස්කඩ පෙනුම, දික්කඩ පෙනුමක් දැක්ක. අපි බලමු දැන් යන්න පුළුවන් ක්‍රියාකාරීත්වයට. සර්පිල කුටීරයක් තුල භ්‍රමණය වන පාජකයේ තමයි ප්‍රධාන කොටස නැත්තම් ඉම්පිලරයයි ආදරණීය දුවේ පුතේ ප්‍රධානතම කොටස. රයිට් අපි යනවා. කේන්ද්‍රාපසාරී පොම්පයක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථම එය ස්වපූරණය කළ යුතුයි ප්‍රමින් කරන්න ඕනේ. අන්න දැක්කද මොකද්ද මේ ස්වපූරණය කියන්නේ? ස්වපූරණයේ වන පොම්ප සහ ස්වපූරණයේ නොවන පොම්ප තියෙනවා. මේ ස්වපූරණයේ වන පොම්ප කියන්නේ දරුවනේ මේ පා කපාටේ ඉඳන් ඒ කියන්නේ පා කපාටේ කියන්නේ මොකද්ද? මේ කේන්ද්‍රයට සවි කරලා තියෙන නලය, ඒ කියන්නේ ජල පෘෂ්ඨය තුල තියෙන නලය පා කපාටේ පුට් වෑල් එකේ ඉඳන් ඇතුළු මුව දක්වා ජලය ඇතුළු කරගන්න ස්ථානයේ ඇතුළු මුව කේන්ද්‍රයේ ඇතුළු මුව දක්වා මේ චූෂණ නලය සහ රයිට් සර්පිල කුටීරය තුල තියෙන වාතය ඉවත් කරමින් ජලය පොම්ප කරගන්න පුළුවන් නම් අපි යාට කියනවා ස්වපූරණයේ වන පොම්පයක් කියලා දරුවනේ. ස්වපූර්ණයේ වන පොම්පයක් කියලා අපි කියනවා යාට. මොකද්ද දරුවනේ? පා කපාටේ ඉඳන් අපි දන්නවා ඇතුළු මුව කපාටේ දක්වා පුට් වෑල් එකේ ඉඳන් ඉන්ලට් එකට ඇතුළු මුව කපාටේ දක්වා දරුවනේ. ඒ කියන්නේ සර්පිල කුටීරය තුල. සර්පිල කුටීරය තුල සර්පිල කුටීරය තුල ඉන්න දරුවනේ මේ ඉම්පිලරේ පාජකයේ තියෙන මේ සර්පිල කුටීරය තුල ඒ වගේම චූෂණ නලය තුල තියෙන වාතය ඉවත් කරමින් අපිට ජලය පොම්ප කරගන්න පුළුවන් නම් අපි කියනවා ස්වපූර්ණයේ වන පොම්ප කියලා. ස්වපූර්ණයේ වන නොවන පොම්ප වලට ඒ ආකාරයට ජලය පොම්ප කරන්න බෑ. ජලය ඔබ දැකලා තියා තාත්තලා ගෙවල් වල වැඩිහිටියෝ වතුර කෝප්පයක් අරන් ගිහිල්ලා පොම්පේ ජලය පොම්ප කරන්න කලින් වතුර දාලා මුලින්ම ඔබට මතකද මේ ස්වපූර්ණයේ නොවන පොම්ප වලට ජලය දාන්න ඕනේ. ජලය දාලා තමයි අපි ඒක ස්වපූර්ණේ කරගෙන ජලය දැම්මට පස්සේ තමයි එකෙන් ජලය පොම්ප කර ගැනීමට ස්වපූර්ණේ නොවන පොම්ප අපි ස්වපූර්ණේ කර ගැනීම සඳහා කටයුතු කරන්න ඕනේ. ජලය මුලින් දාන්න ඕනේ. එහෙනම් ස්වපූර්ණය කියන්නේ චූෂණ නලයේ සහ අන්න බලන්න චූෂණ නලයේ සහ පාජකයේ සහිත කුටීරයේ මං කිව්වේ ඒකනේ. චූෂණ නලය අර පුට් වෑල් එක දක්වා ජල පෘෂ්ඨයට දාලා තියෙන චූෂණ නලය. ඒ චූෂණ නලය ගිහිල්ලා සම්බන්ධ වෙන්නේ පොම්පේට. පොම්පේ ඇතුළු මුව චූෂණ නලය ඒ දක්වා තියෙන්නේ සහ මේ ඉම්පිලරය සහ සර්පිල කුටීරය තුල තියෙන වාතය පිටමං කරමින් ජලය පොම්ප කරගන්න පුළුවන් නම් අපි ඒකට තමයි ස්වපූරණයේ වන පොම්පයක් කියන්නේ දුවේ පුතේ. එහෙනම් දරුවනේ ස්වපූරණයේ යනු චූෂණ නලයේ සහ මේ පාජකයේ සහිත කුටීරයේ ඉම්පිලර කුටීරය කියලා අපි ඒකට කියන්නේ. පාජකයේ සහිත කුටීරයට කියන තවත් නමක් තමයි පුතේ ඉම්පිලර කුටීරයේ තියෙන වාතය ඉවත් කරලා චූෂණ නලය ඔස්සේ එම කුටීරය ජලයෙන් පිරවීම සිදු කරගන්න පුළුවන් නම් ස්වයංව අපි යාට තමයි ස්වපූර්ණයේ වන පොම්ප කියලා කියන්නේ. එහෙම ස්වපූර්ණයේ කරගන්න බැරි අයට තමයි ස්වපූර්ණයේ නොවන පොම්ප කියන්නේ. එහෙනම් ස්වපූර්ණයේ නොවන පොම්ප ස්වපූර්ණයේ කරන්න ඕනේ. ඒක තමයි මේ කියන්නේ ස්වපූර්ණයේ කරන්න ඕනේ කියන්නේ මොකද්ද? චූෂණ නලයේ සහ පාජකයේ සහිත කුටීරයේ ඇති වාතය ඉවත් කර චූෂණ නලය ඔස්සේ එම කුටීරයේ ජලයෙන් පිරවීම සිදු කරන්න ඕනේ. ජලයෙන් පුරවලා ඉවර වුණාට පස්සේ තමයි අපිට මේ ජලය පොම්ප කරගෙනම පුළුවන් වෙන්නේ. වාතයේ තිබීම නිසා චූෂණ නලය ඔස්සේ ජලය අද ගැනීමට බාධාවක් පවතිනවා. එහෙනම් ස්වපූර්ණයේ වන පොම්ප වලට ස්වයංව මේ චූෂණ නලය තුල සහ මේ සර්පිල කුටීරය තුල පාජකයේ සහිත සර්පිල කුටීරය තුල වාතය ඉවත් කර ගනිමින් ස්වයංව ජලය පොම්ප කර ගැනීමට හැකියාව තියෙනවා. ස්වපූර්ණයේ නොවන පොම්ප වලට මුලින්ම අපි ජලය යොදලා තමයි මේ ක්‍රියාවලිය සිදු කරගන්න ඕනේ. ඒකයි මොකද්ද මේ ස්වපූර්ණය කියලා තියෙන්නේ කියන එක අපිට අදහස් වෙන්නේ. වාතයේ තිබීම නිසා මේ චූෂණ නලයේ ඔස්සේ ජලය ඇද ගැනීමට බාධා පැමිණෙනවා. බලන්නකෝ අපි අර බීම බෝතලයකට බටයක් දාලා අපි හොඳට මොකද කියන්නේ සක් කරනවා හොඳට මේක උරනවා. එතකොට මොකද වෙන්නේ වාතයේ ටික ඉවත් වෙලා මොකද වෙන්නේ මේ ඇතුලේ තියෙන ජලය බෝතලේ තියෙන බීම ටික අපේ කටට ඇදිලා එනවා.
ඒ ක්‍රියාවලියයි මේ කියන්නේ මේ දරුවනේ චූෂණ නලයක් කියන්නේ හරියට අර අපි බීම බටයක් දාලා අපි නේ දරුවනේ අපි ඉහළට වාතය ටික වටේ තියෙන වාතය ටික ඇදලා ගත්තට පස්සේ මේ බටේ දිගේ මොකද වෙන්නේ? ජලය ටික ඉහළට එනවා. නැත්තම් බීම ටික ඉහළට එනවා. අපි බොනවා ඊට පස්සේ. හරි. ඒත් ස්වයංක්‍රීයව ස්වපූර්ණ වෙන පොම්පත් තියෙනවා. ස්වයංක්‍රීයව අර චූෂණ නලයේ සහ ඉම්පෙලර් කුටීරය නැත්නම් සර්පිල කුටීරය තුල තියෙන වාතය ඉවත් කරගනිමින් ජලය ස්වයංක්‍රීයව පොම්ප කරගන්න ස්වපූර්ණය වන පොම්පත් තියෙනවා. මේ අනුව කේන්ද්‍රාපසාරී පොම්ප දරුවනේ ස්වපූර්ණය වන සහ ස්වපූර්ණේ නොවන විදියට වර්ග දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන් දුවේ පුතේ. එහෙනම් ස්වපූර්ණයෙන් අනතුරුව මොකද වෙන්නේ? මෝටරය ක්‍රියාත්මක කළ විට දරුවනේ අන්න ජලය යොදලා ස්වපූර්ණය වෙන්නේ නැතිවට අපි ස්වපූර්ණය කරලා ඉවර වෙලා මෝටරය ක්‍රියාත්මක කළ විට පුතේ මෝටරය ක්‍රියාත්මක කළ විට ඊට සම්බන්ධව තියෙන පාජක කුටීරය තුල පාජකය මොකද වෙන්නේ? ඉම්පිලරය මොකද වෙන්නේ? වේගයෙන් භ්‍රමණය වෙනවා පුතේ. ඉම්පිලරේ වේගයෙන් කරකැවෙන්න පටන් ගන්නවා පාජකයේ පුතේ. පාජකයේ ඔස්සේ කුටීරය තුල භ්‍රමණය වන විට පාජකය ඔස්සේ මේ කුටීරය තුල භ්‍රමණය වන විට ඒ තුල පාජකය ඇති ජලය මොකද වෙන්නේ? පාජකයේ තියෙන ජලයත් මොකද වෙන්නේ? භ්‍රමණය වෙන්න පටන් ගන්නවා. ඒ චාලක ශක්තිය ලබාගෙන ජලයත් භ්‍රමණය වීමට පටන් ගන්නවා දරුවනේ. බොහෝ විට පාජකයේ කේන්ද්‍රයේ සිට ඉවතට අංශු ගමන් ගන්නවා. පාජකයේ මධ්‍ය ලක්ෂයේ මැද කේන්ද්‍රයේ ඉඳලා ඉවතට අංශු නලය තුල ගමන් කිරීමට පටන් ගන්නවා. මේ හේතුවෙන් මොකද වෙන්නේ? කේන්ද්‍රීය ආසන්නයේ පුතේ රික්තක තත්වයක් හට ගන්නවා. කේන්ද්‍රීය ආසන්නයේ රික්තක තත්වයක් හටගෙන මොකද වෙන්නේ? අර ජල පෘෂ්ඨයට සම්බන්ධ කරලා තියෙන පා කපාටය හරහා චූෂණ නලයනේ පුතේ මේ කේන්ද්‍රයට සම්බන්ධ කරලා තියෙන චූෂණ නලයේ ඔස්සේ පුතේ මේ ඉහළ කේන්ද්‍රයේ අසල ඇතිවෙච්ච රික්තක තත්ත්වය නිසා පුතේ චූෂණ නලය හරහා ජලය ඇදී එනවා. ජලය ගලා ඒම සිද්ධ වෙනවා දරුවනේ. මේ හේතුවෙන් කේන්ද්‍රයට ආසන්නී රික්තක තත්ත්වයක් ගොඩන අපි අර බීම බටයක් දාලා ඔහම උරුණුකට මේ කේන්ද්‍රය ආසන්නයේ රික්තක තත්ත්වයක් නිසා ජලය ඇදිලා එනවා වගේ මේ හේතුවෙන් කේන්ද්‍රයේ ආසන්නී රික්තකයක් ගොඩ නැගෙන අතර චූෂණ නලය ඔස්සේ එම ප්‍රදේශයට ජලය ගලාගෙන එනවා. ජලය ගලාගෙන එනවා දරුවනේ. පාජකයේ භ්‍රමණය වීම නිසා පාජකයේ කරකැවෙන දරුවනේ හටගන්නා චාලක ශක්තිය මොකද කරන්නේ? කුටීරය තුලදී ලබා ගන්නා ජලය අංශක 360කින් ජලයත් කරකැවිලා ජලය පිටාර නලය හරහා ඉවත් වීම සිද්ධ වෙනවා දරුවනේ. ජලය පිටාර නලය හරහා ඉවත් වීම සිද්ධ වෙනවා. හොඳයි දරුවනේ අපි කේන්ද්‍රාපසාරී පොම්පයක ක්‍රියාකාරීත්වයේ දුවේ පුතේ කතා කරේ. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ කොටසින් දුවලා පුතාලත් එක්ක මේ කේන්ද්‍රාපසාරී පොම්පයක කොටස් නම් කරලා නිවැරදි රූප හඳුනාගෙන අපි ඒ කටයුතු බලමු දරුවනේ. ඊළඟ කොටසින් අපි බලාපොරොත්තු වෙනවා මේ කේන්ද්‍රාපසාරී පොම්පයක කොටස් හඳුනගන්න. කොටස් අපි විශේෂයෙන්ම ප්‍රායෝගික පරීක්ෂණවලදී අපි මේ කොටස් ගලවලා එකලස් කරනවා. නැවත සකස් කරන්න අපිට හැකියාව තියෙන්න ඕනේ දුවේ පුතේ. ඒ වගේම අපි මේ අනිත් පොම්පය තමයි පිස්ටන් පොම්පයක ක්‍රියාකාරීත්වය සහ කොටස් පිළිබඳවත් දුර පුතාලත් එක්ක සාර්ථකව අධ්‍යයනය කරන්න මේ සිද්ධාන්ත කොටස් සාර්ථකව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ. හොඳයි එහෙනම් අපි ඊළඟ කොටසෙන් දුර පුතාලත් එක්ක හමු වෙමු.